දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකං සන්තං ඒතං පුනිකං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ පන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, පන්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැමැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 30 වන දේශනයයි මේ. ප්‍රායෝගික හා සාපේක්ෂ මූල ධර්ම මත සකස් වුණු අනුපුබ්බ ප්‍රතිපදාවකින් ක්‍රමානුකූල වැඩපිළිවෙලකින් මාර් සේනාවක් වැනි විතර්කයන්ගේ ග්‍රහණයෙන් සිත මුදා ගන්නා හැටි මීට කලින් පවත්වන්නට යෙදුණු දේශනාවේදී සාකච්ඡා කළා. තණ්හා මාන දිට්ඨි ක්‍රමක්‍රමයෙන් තුනී කරගනිමින් නිප්පංච තත්වයට පත්වන රහතන් වහන්සේගේ අරහත්ඵල සමාධිය අවිතක්ක සමාධිය යනුවෙන් හැඳින්වෙන්නේ මක්නිසාද යන්න තේරුම් ගැනීමට අපි උත්සාහ කළා. මේ අවිතක්ක සමාධිය නියම ආර්ය තෘෂ්ණී භාවයයි. අර සමත භාවනාවේදී විතක්ක ਵਿਚාරට අවකාලිකව සංසිඳීම වැනි දෙයක් නෙවෙයි. ඊට වඩා ගැඹුරින් මිනිවිද යන නිබ්බේධිකා ප්‍රඥාවෙන්ම මාර්සේනාව ලත් තැන ලොප් කර නිහඬ කරලීමයි. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ ආශ්‍රයෙන් පపంచ සංඥා සංඛා නිරෝධයට ක්‍රමයෙන් නැඹුරු වන ප්‍රතිපදාව එදා අපි කෙටියෙන් ඉදිරිපත් කළා. සේවනයේ කළ යුතු, ඇසුරු කළ යුතු සොම්නසක්, දොම්නසක් සහ උපේක්ෂාවකුත්, සේවනයේ නොකළ යුතු සොම්නසක්, දොම්නසක් සහ උපේක්ෂාවකුත් ඒ සූත්‍රයෙන් ප්‍රකාශ කෙරුණා. මේ දෙවදෑරුම් සොම්නස, දොම්නස සහ උපේක්ෂාව ගැන පැහැදිලි විස්තරයක් අපට ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග සූත්‍රයෙන්. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සිටිවිලි ගමන් කරන මාර්ග 36ක් චත්තිංස සත්පදා නමින් හඳුන්වා දෙමින් විස්තර කරනවා. චත්තිංස සත්පදා සත්වයන්ගේ සිටිවිලි ගමන් කරන මාර්ග අඩිපාරවල් මේ 36 හඳුන්වලා තියෙන්නේ මේ විදිහට. ච ගේහසිතානි සෝමනස්සානි ච නික්කම්මසිතානි සෝමනස්සානි ච ගේහසිතානි දෝමනස්සානි ච නික්කම්මසිතානි දෝමනස්සානි ච ගේහසිතා උපේක්ඛා ච නික්කම්මසිතා උපේක්ඛා. ඒ කියන්නේ ගේහසිත ගෘහය ආශ්‍රිත වූ සොම්නස් 6යි, නික්කම්මය පිළිබඳ වූ සොම්නස් 6යි. ඒ වගේම ගේහසිත දොම්නස් 6යි, නික්කම්මසිත දොම්නස් 6යි. ගේහසිත උපේක්ඛා 6යි, නික්කම්මසිත උපේක්ඛා 6යි. මේ 6 වශයෙන් දක්වලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඉන්ද්‍රියාරම්මන 6 අනුවයි. දැන් මේ ගේහසිත සෝමනස් 6 හඳුනා ගැනීමට අපි එයින් එකක් අර මුලින් කියවුණ ඇස පිළිබඳ කාරණේ ඒ සූත්‍රය අනුව තේරුම් ගන්න බලමු. ඒක විස්තර කරලා තියෙන්නේ මෙහිමයි. චක්ඛු විඤ්ඤාණං රූපාණං ඉත්තානං කාන්තානං මනාපාණං මනෝරමාණං ලෝකාමිස පටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා පටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුපස්සතෝ uppajjati සෝමනස්සං යං නීව රූපං සෝමනස්සං ඉදං උච්චති ගේහසිතං සෝමනස්. ඒ කියන්නේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, මනරම් වූ ලෝකාමිසය හා සම්බන්ධ වූ අසින් දැකිය හැකි රූපයන්ගේ දකින්නට ලැබීම ලාභයක් හැටියට සලකන්නට හෝ
පෙර දකින්නට ලැබී දැන් නැති වී ගිය ඉක්ම ගිය වෙනස් වී ගිය එමඳු රූපයක් සිහි කරන්නහුට හෝ ඇතිවන්නා වූ සොම්නස. යම් මෙබඳු සොම්නසක් වේද එයට ගේහසිත සෝමනස්සයයි කියනවා. ඊළඟට නෙක්ඛම්මසිත සෝමනස්සය හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. රූපානං චේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව රූපායේ තරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති එවමෙවං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ uppajjati සෝමනස්ස යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං සෝමනස්සං. මේ නෙක්ඛම්මසිත සෝමනස්සය විදර්ශනාව ආශ්‍රයෙන් තෝරලා තියෙනවා. ඒ කියන්නේ රූපයන්ගේම අනිත්‍යතාව විපරිණාම විරාග නිරෝධ ස්වභාවය දැනගෙන තේරුම් අරගෙන පෙර වූ රූපත් දැන් මේ රූපත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයි කියලා මෙසේ යථාභූත වශයෙන් තත්ත්ව පරිද්දේ සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නහුට ඇතිවන සොම්නස විදර්ශනාවෙන් ලැබෙන එක්තරා සොම්නසක්. අන්න ඒ බඳු සොම්නසට නෙක්ඛම්මසිත සෝමනසයයි කියනවා. ඊළඟට ගීහසිත දෝමනසය හඳුන්වලා තියෙන්නේ මෙහිම. චක්ඛු විඤ්ඤාණං රූපාණං ඉත්තාණං කන්තාණං මනාපාණං මනෝරමාණං ලෝකානිස පටිසංයුක්තාණං අපපටිලාභං වා අපපටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා අපපටිලද්ද පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුපස්සතෝ uppajjati domanassa යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති කේහසිතං දෝමනස්සං. එතන වෙනස තියෙන්නේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ලෝකාමිෂය හා සම්බන්ධ වූ එසින් දැකිය යුතු යම්කිසි රූපයක් දකින්නට නොලැබීමක් හැටියට සලකන්නහුට ඒ වගේම අතීතයේදී එසේ දකින්නට නොලැබුණු අවස්ථාවක් ගැන සිහිපත් කරන්නහුට ඇතිවන දොම්නස. අතීතයේ මෙහෙම එකක් මට දකින්න ලැබුණේ නැහැ නේද කියලා අන්නේ විදි දොම්නස. ඒක ගේහසිත දෝමනස්සය. ඊළඟට නෙක්ඛම්මසිත දෝමනස්සය තේරුම් කරන්නේ මෙහෙම. ඒකත් අර විදර්ශනාමය වශයෙන් රූපාණං චේවානිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව ඒතරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති එවමෙතං යථා භූතං සම්මප්පඤ්ඤා දිස්වා අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති කුදාසු නාමහං තදායතනං උපසම්පජ්ජ විහෙරිසාමි යදරියාය තරහි ආයතනං උපසම්පජ්ජ විහරಂತಿ ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතු පිහාපච්චය දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං. ඒක ටිකක් විස්තර කළ යුතු දෙයක්. ඒක දිගට තියෙනවා. දිග කොටසක් එතන කියවෙනවා. අර විදර්ශනා වශයෙන් බලනකොට ඒකයි මෙතන ඒ කියන්නේ රූපයන්ගේම අනිත්‍යතාව තේරුම් අරගෙන අනිත්‍යතාව පමණක් නෙවෙයි විපරිණාම විරාග නිරෝධං ඒවයි වෙනස් වෙන ස්වභාවය විරාග නිරෝධ ස්වභාවය ඒක දැකලා ඒක තේරුම් අරගෙන පෙරතිබූ රූපත් දැන් තිබෙන ඒවාත් යන මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයි කියලා පිහා කියලා කියන්නේ ආශාව බලාපොරොත්තු ආශාවක් බලාපොරොත්තුවක් තබා ගැනීම අනුත්තර විමෝක්ෂයන් පිළිබඳව ආශාවක් තබා ගන්න. කොහොමද මේ ආශාව තබා ගන්නේ? කුදාසු නාමහං තදායතනං උපසම්පජ්ජ විහෙරිසා යදරියාය තරියායතනං උපසම්පජ්ජ විහෙරಂತಿ. ආර්යයන් වහන්සේලා දැන් යම් ආයතනයකට එළඹ වාසය කරද්ද කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නේ දැයි මෙසේ අනුත්තර විමෝක්ෂයන් පිළිබඳව බලාපොරොත්තුවක් ආශාවක් තබන්නහුට ඒ ආශාව නිසා ඒ බලාපොරොත්තු නිසා ධම්මසක් ඇති මට ඒක තාම ලැබුණේ නැහැ නේද කියලා. අන්නේ බඳු ඒ ධම්මසට නෙක්ඛම්මසිත දෝමනසය කියලා කියනවා. දැන් මෙතන විස්තර කළ යුතු වචන දෙක තුනක් තියෙනවා. මෙතන අනුත්තරීයසු විමුක්ඛේසු කියන්නේ අර අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන ඒ විමුක්ෂ තුනයි. නිවන ගැන කතා කරනකොට අපි ඒව ගැන විස්තර සහිතව ප්‍රකාශ කළා තියෙනවා. ඊළඟට ඒ වගේම ආයතනය කියලා මෙතන කියවෙන්නේ උදාන පාළියෙන් අපි අර නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර විවරණ කරන අවස්ථාවේදී ඒ ඉදිරිපත් වෙන වැදගත් සූත්‍රයක තිබුණා අත්ථිබික්කවේ තදායතනං යත්ථ නේව පටවිනා ආපෝ ආදි වශයෙන්. අන්නේ අත්ථිබික්කවේ තදායතනං කියපු ඒ ආයතනය. මොකක්ද? අපි ඒක තේරුම් කළේ සලආයතන නිරෝධ සත්‍ය, භව නිරෝධ සත්‍ය හැටියට. සලආයතනන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තු තත්ත්වය. ඒ නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයෙන් කියවෙන්නේ. අන්න ඒකයි මෙතන ආයතන නාමයෙන් දක්වලා තියෙන්නේ. ඒකට ආර්යයන් වහන්සේලා එළඹ වාසය කරන්නේ මොන ආයතනයකටද?
අස්කන්නාසාදී ආයතනයන් නොවේ මෙතන කියන්නේ. සලආයතන නිරෝධ තත්ත්වයමයි. ඒකම ආයතන නාමයෙන් හඳුන්වලා තියෙනවා. ඒ බඳු ඒ නිබ්බාන පටිසංයුක්ත සූත්‍රවල. උදාන පාළියේ ඒ සූත්‍රයේමත් සඳහන් වෙලා තියෙනවා අපට හමු වුණා අපපතිත්තං අපවත්තං අනාරම්මණං කියන පරිදි. අපි ඒක විග්‍රහ කළේ අර විමුක්ඛ තුන ආශ්‍රයෙන්. ප්‍රතිෂ්ඨාවක් නැති, පැවැත්මක් නැති, අරමුණක් නැති කියලා කිව්වේ ওই විමුක්ඛ තුනමයි. අනිමිත්ත අපනිත ශුන්‍යත කියන විමුක්ඛ තුන. ඒ වගේම දැන් මෙතන අමුතුවෙන් විස්තර කරන්න පුළුවන් අර පිහා කියන වචනේ. ස්පෘහා පිහා කියලා කියන්නේ ආශා, බලාපොරොත්තු. අපි කලින් සඳහන් කළා නිවන ගැන කියනකොට තණ්හාව, ආශාව කියන වචන ගැන ඒවා යෙදීම කියන්නේ මැලි වෙන්න ඕනේ නැහැ. මැලිවීම අවශ්‍ය නැහැ. එමදුවේ ආශාව නිසා දුම්නසක් ඇති වෙන බවත් ඇත්ත. නමුත් ඒක අර ගේහසිත දුම්නසයට වඩා උසස්. ඒක ඊට වඩා හොඳයි. නිවන පිළිබඳව ඇති කරගත්ත දුම්නස. ඒකයි මෙතන මේ ඒකට තැනක් දීලා තියෙන්නේ. නික්කම්මසිත දුම්නස. හොඳයි දැන් එතකොට කියවුණා ගේහසිත සෝමනසය කියවුණා. නික්කම්මසිත සෝමනසය කියවුණා. ගේහසිත දෝමනසය කියවුණා. නික්කම්මසිත දෝමනසය කියවුණා. ඊළඟට ගේහසිත උපේක්ෂාව තේරුම් කරලා තියෙන්නේ මෙහෙම. චක්ඛුනාරූපං දිස්වා උප්පජ්ජති උපේක්ඛා බාලස මූලස පුතුජනස්ස අනෝදිජනස්ස අවිපාකජනස්ස අනාදීනව දස්සාවිනෝ අසුතවතෝ පුතුජනස්ස උප්පජ්ජති උපේක්ඛා යා ඒව රූපා උපේක්ඛා රූපං සානාති වත්තති තස්මා සා උපේක්ඛා ගේහසිතාති බුද්ධති. අසින් රූපයක් දැකලා බාල වූ මුලා වූ ප්‍රසජනයාට අනෝදිජනස්ස කියලා කියන්නේ කෙලෙස් සීමාවල් නොදිනු. අවිපාක දිනස්ස කියන්නේ කර්මයේ විපාක පක්ෂයෙන් දැනනොගත්. අනාදීනව දස්සාවිනෝ කියන්නේ පංචකාමාදී ආදීනව නොදක්නා වූ. අශ්විතවත් ප්‍රත්‍යඥයාට උපේක්ෂාවක් ඇතිවෙනවා අහින් රූපයක් දැකලා. යා ඒව රූප උපේක්ඛා රූපං සා නාති වත්තති. ඉබඳු ඒ උපේක්ෂාව රූපේ ඉක්මවා යන්නේ නැහැ. රූපේ ඉක්මවා පවතින්නේ නැහැ. මේ රූපේ ඉක්මවා පවතින්නේ නැහැ කියලා කියන්නේ රූපේ ජය ගන්න බෑ ඒ බඳු උපේක්ෂාවට. ඒක අඥාන උපේක්ෂාව. ඒක අර බිත්තියක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා වගේ ওই නැවතිලා තියෙනවා. රූපේ ජය ගැනීමක් එකෙන් කෙරෙන්නේ නැහැ. අන්නේ රූපේ ඉක්මවා පැවතීමට සමත් නොවන නිසා ඒ බඳු මේ අඥාන උපේක්ෂාව ගේහසිත උපේක්ෂාව හැටියට හඳුන්වලා තියෙනවා. ඊළඟට නෙක්ඛම්සිත උපේක්ෂාව හඳුන්වන්නේ මෙහෙම. ඒකත් අර කලින් කියාපු සම්මර්ෂණය ක්‍රමයමයි. එකම පාඨයයි දිගටම සඳහන් වෙන්නේ. රූපානං තේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව රූපායතරහිච සබ්බේති රූපා අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මාති. එවමෙතං යථා භූතං සම්පඤ්ඤාය පස්සතෝ උප්පජ්ජති උපේක්ඛා යා ඒව රූප උපේක්ඛා රූපං සා අතිවත්තති. තස්මා සා උපේක්ඛා නික්කම්මසිතාති බුද්ධි. අර කියාපු සම්මර්ෂණයමයි. මෙතන වෙනසට තියෙන්නේ ආකල්පයේ වෙනසයි. ඒ අවස්ථානුකූලව සොම්නසකුත් අර කියාපු සම්මර්ෂණයෙන්ම ලබා ගත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැන ගැනීම. ඒ වගේම දුම්නසකුත් ලබා ගන්න ඉඩ තියෙනවා. දැන් මෙතන කියවෙන උපේක්ෂාවත් ඇති කරගන්න පුළුවන් රූපයන්ගේම අනිත්‍යතාව තේරුම් ගැනීම. ඒවායේ විපරිණාම විරාග නිරෝධ ස්වභාවය තේරුම් අරගෙන යථා භූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නහුට ඇති වෙනවා එක්තරා උපේක්ෂාවක්. අන්න එතන කියනවා ඡායව රූප උපේක්ඛා රූපං සා අතිවස්සති. අඥාන උපේක්ෂාව වගේ නෙවෙයි. රූපේ ඉක්මවා පවතින. රූපේ ජය ගන්න පුළුවන් මේ උපේක්ෂාව. අන්න ඒක නිසා ඒකට නෙක්ඛම්සිත උපේක්ෂාව කියලා කියනවා. දැන් එතකොට අපි ඇසට අරමුණු වන රූප පිළිබඳවයි නිදර්ශන වශයෙන් දැක්කේ. මේ විදිහටම තමයි 36ම. අර ඉන්ද්‍රිය ආරම්භන 36ම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ 36 බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ සත්වයන්ගේ සිටිවිලි ගමන් කරන මාර්ග නම්. මේ මාර්ග 36 ඔස්සේ කෙනෙකුන් අනුක්‍රමයෙන් නිවනට යොමු කරන ක්‍රමය ඊට උපකාර කරගන්නා સિદ્ધාන්තය බුදුරජාණන් වහන්සේ මේ සලායතන විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරලා තියෙන්නේ කෙටි පාඨයක. තත්ත්‍රිදං නිස්සාය ඉදං පජහත. එහිලා මේ අසුරු කරගෙන මේ හැරදම. ඉදං නිස්සාය මේ අසුරු කරගෙන
ඉදං පජහත් මේ හැරදමු. මේ අසුරු කරගෙන මේ හැරදමු. අර ඉමස්මින් සති ඉදං හෝති ආදී වශයෙන් පටිච්ච සමුප්පාද ධර්මය ගැන කිව්වා වගේ ඒකට ටිකක් නෑ සමදකමක් පෙන්눔 කරනවා මෙතන. මේ අසුරු කරගෙන මේ හැරදමු. සිද්ධාන්ත ස්වභාවයක් මෙතන තියෙනවා. මූල ධර්මයක් වගේ. ඒකත් පටිච්ච සමුප්පාද ධර්මයේම ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවට ලං කරගත්තාම ඒක එකක් උපකාර කරගෙන වෙන එකක් අතහරිනවා. එක්තරා විදිහක නොයල්මකින් යුතු ප්‍රතිපදාවක් එතන යන්නේ. ඉදන් නිසා ඉදන් පදහත්. මේ સિદ્ધාන්තය අනුව බුදුරජාණන් වහන්සේ ඊළඟට දක්වනවා අවස්ථා හතරකින් අර කියාපු සිතිවිලි මාර්ග 36 ඔස්සේ කෙනෙකුන් නිවන කරා ගෙන යන ආකාරය මහා පුදුම විදියකට එතන දක්වන්නේ. පළවෙනි අවස්ථාව අපි මේ කාලේ භාවිතා වන අලුත් වචනයකින් කියනවා නම් පළමුවෙනි අදියර ඒ නිර්වාණගාමී අනුපූර්ව ප්‍රතිපදාවේ පළමුවෙනි අදියර හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේකයි. නික්ඛම්මසිත සෝමනස්ස 6 උපකාර කරගෙන ගේහසිත සෝමනස්ස 6 අතහරින ඉක්මවා යනවා. తත්‍ර භික්ඛවේ යානි නික්ඛම්මසිතානි සෝමනස්සානි තානි නිසාය තානියාගම්ම ච ගේහසිතානි සෝමනස්සානි තානි පජහත තානි සමතික්කමත ඒව මේතේ සංපහානං හෝති ඒව මේතේ සමතික්කම හෝති. ඒ කියන්නේ නික්ඛම්මසිත සෝමනස්ස 6 අර ඉන්ද්‍රිය 6 අනුවයි 6ක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ 6 උපකාර කරගෙන ගේහසිත සෝමනස්ස 6 පළවා හරිනවා. ඒව ඉවත් කරගන්න. ඒව ඉක්මවන්න. ඊළඟට ඒ විදිහටම නික්ඛම්මසිත දෝමනස්ස 6 පිහිට කරගෙන ගේහසිත දෝමනස්ස 6ක් අඩු කරනවා. ඉවත් කරනවා. ඒව ඉක්මවන්න. ඊළඟට නික්ඛම්මසිත උපේක්ෂා 6 උපකාර කරගෙන ගේහසිත උපේක්ෂා 6 ඉවත් කරනවා. ඔන්න පළවෙනි අදියර. පළවෙනි අදියර ඉවර වෙනකොට මොකක්ද ඉතිරි වෙන්නේ? ගේහසිත ඒවා ඔක්කොම ඉවරයි. නික්ඛම්මසිත සෝමනස්ස 6යි, නික්ඛම්මසිත දෝමනස්ස 6යි, නික්ඛම්මසිත උපේක්ඛා 6යි පමණයි ඉතිරි වෙන්නේ. ඒ පළවෙනි අවස්ථාව අවසාන වෙනවා. ඊළඟට කියවෙනවා දෙවෙනි අදියරේදී අරිටත් වඩා සියුම් කිරීමක් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ නික්ඛම්මසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන ඒවායි. ඒව අතරිනුත් ඊළඟට ප්‍රකාශ කරනවා යානි වික්කවේ ච නික්ඛම්මසිතානි සෝමනස්සානි තානි නිස්සාය තානියාගම්ම ච නික්ඛම්මසිතානි දෝමනස්සානි තානි පජහත. ඒ කියන්නේ නික්ඛම්මසිත සෝමනස්සහය උපකාර කරගෙන නික්ඛම්මසිත දෝමනස්සහය දුරලන ඉක්මවන. ඊළඟට මේ නික්ඛම්මසිත උපේක්ෂා පිහිට කරගෙන නික්ඛම්මසිත සෝමනස්සයත් ඉවත් කරනවා. මේන් අපිට පෙනෙන්නේ නික්ඛම්මසිත වශයෙන් බලනකොට ඒ තුනම එක මට්ටමක තබන්න පුළුවන්. නික්ඛම්මසිත සෝමනස්සයත් දෝමනස්සයත් උපේක්ෂාවත් ලබාගත්තේ එකම විදිහේ සම්මර්ෂණ මාර්ගයකින්. නමුත් ආකල්ප වශයෙන් බලනකොට දෝමනස්සයට වඩා ප්‍රණීතයි වඩා සියුම් සෝමනස්සය. සෝමනස්සයට වඩා ප්‍රණීතයි සියුම් උපේක්ෂාව ප්‍රඥාවට ළඟ නිසා. අන්න ඒක නිසා දෙවෙනි අධ්‍යයනයේදී කරන්නේ අර නික්ඛම්මසිත ඒවා අතරිනුත් වඩාත් සියුම් කරනවා. ක්‍රමක්‍රමයෙන් සියුම් කිරීමක් මෙතන කිරීම. ඔන්න ඊළඟට දෙවෙනි අදියර අවසාන වෙනකොට ඉතිරි වෙන්නේ මොකක්ද? නික්ඛම්මසිත උපේක්ෂා 6 විතර. එතෙන්දී ඉතිරි වෙන්නේ නික්ඛම්මසිත උපේක්ෂාව විතර. සෝමනස්සයෙන් දෝමනස්සය පළවා හැරියා. උපේක්ෂාවෙන් සෝමනස්සය පළවා හැරියා. එතකොට ඉතිරි වෙන්නේ උපේක්ෂාව විතර. ඊළඟට තුන්වෙනි අදියර. තුන්වෙනි අධ්‍යයනයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අර උපේක්ෂාවේ ප්‍රභේද දෙකක්. උපේක්ෂාවේ ප්‍රභේද දෙකක්. අතිවිකේ උපේක්ඛා නානත්තා නානත්ත්‍සිතා. අතිවිකේ උපේක්ඛා ඒකත්තා ඒකත්ත්‍සිතා. නානාරමුණු ගත්තු ඒ කියන්නේ විවිධාරමුණු ගත්තු
විවිධත්ව ස්වરૂපයක් ඇති උපේක්ෂාවකුත් තියෙනවා. එකම අරමුණකට ඒකත්ව ස්වરૂපයේ උපේක්ෂාවකුත් තියෙනවා. මොකක්ද මේ නානත්ව උපේක්ෂාව? ඒක පෙන්වන්න කරන්නේ අර බාහිර ඉන්ද්‍රිය පහ පිළිබඳ උපේක්ෂාව. ඇස කන නාසය දිවකය කියන බාහිර ඉන්ද්‍රිය පිළිබඳව ඇති කරගත්ත උපේක්ෂාව. නානා ආරම්භන අනුව ඒ අවස්ථා අනුව ඇති කරගන්නා උපේක්ෂාව. ඊළඟට ඒකත් සිත උපේක්ෂාව තේරුම් කරන්නේ අරූප ධාන ආශ්‍රය. ඒ කියන්නේ ආකාසානං ඡායතන නිශ්චිත උපේක්ඛා, විඥානං ඡායතන නිශ්චිත උපේක්ඛා, ආකින්චඤ්ඤායතන නිශ්චිත උපේක්ඛා, නීව සංඥා නාසඤ්ඤායතන නිශ්චිත උපේක්ඛා කියන තනිකර සිත පිළිබඳ වූ සියුම් උපේක්ෂා තත්වයට ඒකත් සිත උපේක්ෂාව කියලා කියනවා. උන දැන් මේ දෙක අතරින් නානත් සිත උපේක්ෂාවත් ඒකත් සිත උපේක්ෂාවත් කියන ප්‍රභේද දෙක අතරින් බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වන්න කරනවා මේ ඒකත් සිත උපේක්ෂාව පිහිට කරගෙන නානත් සිත උපේක්ෂාව පළවාරින හැටි. උපේක්ෂාව වශයෙන් බලනකොට දෙකම හොඳයි. නමුත් නානත් සිත උපේක්ෂාව පහළ පන්තියේ ඒක ඕලාරිකයි. ඒකත් සිත උපේක්ෂාව ඊට වඩා ප්‍රණීතයි. සියුම්. ඒක නිසා අර නානත් සිත උපේක්ෂාව ඒකත් සිත උපේක්ෂාව මගින් ඉවත් කරනවා. ඉක්මවනවා. ඔන්න තුන්වෙනි අධීරයක් අවසానයි. හතරවෙනි අධීරයේදී ඉතිරි වන්නේ ඒකත් සිත උපේක්ෂාව විතරයි. අර ආකාසානං ඡායතන ආදී ප්‍රණීත ධාන තත්ත්වයෙන් ලබාගත්තු උපේක්ෂාව තියෙනවා. මෙතෙන්දිත් එක්තරා දෙයක් කරනවා. මොකක්ද? එතන තමයි ගැඹුරුම කොටස. අතම්මේතම් භික්ඛවේ නිස්සාය අතම්මේතං ආගම්ම යායන් උපේක්ඛායකත්තායකත් සිතා තං පජහත තං සමතික්කමත. ඒව මේ තිස්සා පහණං හෝති. ඒව මේ තිස්සා සමතික්කම හෝති. මහණෙනි අතම්මේතාව පිහිට කරගෙන අතම්මේතාව ඇසුරු කරගෙන අර ඒකත් සිත උපේක්ෂාව අතහරුව ඉක්මවව. මෙන්න මේ විදිහටයි ඒකත් සිත උපේක්ෂාව අතහැරීම ඉක්මවීම. මේ අතම්මේතාව කියන එක අපි කලින් දේශනාවලදී සෑහෙන පමණ සාකච්ඡා කරලා තියෙනවා. ඒක ධර්මයේ එක්තරා සැඟවුණ වචනයක්. අතම්මේතාව. ඒක විග්‍රහ වශයෙන් බලනකොට අර අතම්මේතා ආදී වශයෙන් කියන්නේ එයින්ම හටගත් කියන එක. අපි අර රන්මේ රිදීමේ ආදී වචන ආශ්‍රයෙන් තේරුම් කළා. එයින්ම හටගත්. යමක් එයින්ම හටගත් තත්ත්වයේ වගේ වෙන්නේ කොහොමද? දැන් ලබාගත්තු යම්කිසි තත්ත්වයක්. අපි හිතමු ආකාසානං ඡායතන වගේ තත්ත්වයක් කෙනෙක් ලබාගත්තා කියලා. දැන් මේ ධානලාභිය කල්පනා කළොත් යේසෝ වහන් අස්මි. මේ තත්ත්වය තමයි මම. මේ මම වෙමි කියලා එහෙම හඳුනගත්තොත් අන්න එතන තියෙන්නේ තම්මයතා. ඒක උපාදාන වශයෙන් අල්ලා ගැනීම. වෙන විදිහකින් කියනවා නම් මඤ්ඤණාව. මඤ්ඤණා වශයෙන් අල්ලා ගැනීම. අන්නේ නිසා එබඳු ඒකත් සිත උපේක්ෂාව පවා අල්ලගන්නේ නැහැ. කුමක් පිළිට කරගෙනද? අර තම්මයතා කියන මූල ධර්මය පිළිට කරගෙන. තම්මයතා කියලා කියන්නේ උපාදාන වශයෙන් එහෙමත් නැත්නම් යම් දෙයක් පිළිබඳව අස්මිමානයක් ඇති කර ගැනීමෙන් මේ මම වෙමි කියලා ගැනීමෙන් ඒ අල්ලා ගැනීම. අතම්මේතා කියලා කියන්නේ එසේ අල්ලා නොගැනීම. එල්බ නොගැනීම. එය සාමාන්‍ය ඇතිව නැති වෙන දෙයක් හැටියට සැලකීම. මේ අතම්මේතා સિદ્ધාන්තය මුල් කරගෙන අර ඒකත් සිත උපේක්ෂාව පවා ඉක්මවන ආකාරය හොඳට පැහැදිලි වෙනවා මජ්ක්‍ධිම නිකායේම සප්පුරිස සූත්‍රය. ඊටම පැහැදිලි පාඩයක් සඳහන් වෙනවා. සප්පුරිසෝච කෝ භික්ඛවේ ඉති පටිසංචිත. නීව සංඥා නා සංඥාතන සමාපත්තියාපි කෝ අතම්මේතා වුත්තා භගවතා. යේන යේන හිමඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතාති. සෝ අතම්මේතං ඒව අන්තරං කරිත්වා කාය නීව සංඥා නා සංඥාතන සමාපත්තියා නේවාත්තානුක්ඛංසේති න පරං මම්භේති. අයන්ති භික්ඛවේ සප්පුරිස ධම්මෝ. ඒ සප්පුරිස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සත්පුරුෂයෙකුගේ ලක්ෂණ. සත්පුරුෂයා කියලා මෙතන යොදලා තියෙන්නේ ආර්ය බුද්ධලයා පිළිබඳව. ඒ ආර්ය බුද්ධලයා අර සාමාන්‍ය ධ්‍යානලාභියා බලන විදිහට නොවේ තමන්ගේ ධ්‍යාන තත්ත්වයේ දෙස බලන.
අමුතු දෘෂ්ටි කෝණයට. අන්නේ සත්පුරුෂයාගේ දෘෂ්ටි කෝණයයි මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ. එතකොට සත්පුරුෂයා තෙමේ නුවණින් සලකා බලයි, කල්පනා කරයි. වෙන එකක් තබා නේව සංඥා නා සංඥායතන කියන ඒ උසස් තත්ත්වයේ පිළිබඳව ඒ සමාපත්තිය පිළිබඳව පවා අසම්මියතාව භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. නොයල් එහෙම නැත්නම් අල්ලා නොගැනීම අසම්මියතාව කොයි වචන වලින්ද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඨය අපි කලින් ප්‍රකාශ කරලා තියෙනවා. යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් දෙයකින් මඤ්ඤණාවක් ඇති කර ගනිද්ද? මඤ්ඤණාවන් කියලා කියන්නේ මමත්වයේ අනුගිය හැඟීම. යම් යම් දෙයක් පිළිබඳව මමත්වයේ අනුගිය හැඟීම් ඇති කර ගන්නවද? එසේ ඇති කර ගැනීම නිසාම ඒක වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනවා. ඒක දෙයක් වෙනවා. දෙයක් වුණ නිසා මේක අන්දයක් වෙනවා. අන්නේ ධර්මතාව. ඒක සිහිපත් කර ගන්නවා අර සත්පුරුෂ පුද්ගලයා. එහෙම තේරුම් ගැනීම නිසාම මේ සමාපatti tattve නිසා අත්ුක්කංශන පරමම්බන වශයෙන් තමා වූ දැක්වීම අනුන් හෙලා දැකීම වශයෙන් මට විතරයි මේක තියෙන්නේ අනිත් අයට මෙහෙම සමාපත්තියක් නැහැ කියලා ඒ විදිහට මඤ්ඤණා ඇති කරගන්නේ නැහැ. අන්න ඒකයි සත්පුරුෂ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට ඒනොත් අපට හෙළි වෙනවා මේ අසම්මියතාව නිවනට එළඹෙන මාර්ගයයි. ක්‍රමක්‍රමයෙන් අර විදිහට ඕලාරික තත්වයෙන් සියුම් තත්වයට පමුණුවා අර සත්‍යයෙන්ගේ සිටිවිලි ගමන් කරන මාර්ග බුදුරජාණන් වහන්සේ අවසානයේ අසම්මියතාවෙන් කුළු ගන්නවා. අසම්මියතාව ඔස්සේ නිවනට ලං කරගන්න. අනුපාදාන තත්වයට. අනුපාදා පරිනිබ්බාණයට ලං කරගන්න. මේ සූත්‍රයේ ආශ්‍රයෙන්ම අපට පේනවා බුදුරජාණන් වහන්සේ අත්‍රේ ඉදන් නිසා ඉදන් පජහත කියලා ඉදිරිපත් කළ සිද්ධාන්තය තුල තිබෙනවා එක්තරා විදියක මෙනෙහි කිරීම නොමෙනෙහි කිරීමත් කියන ද්වේතාව. ඒ කියන්නේ වඩා සියුම් දේවල් මෙනෙහි කිරීමෙන් ඕලාරික දේවල් නොමෙනෙහි කිරීමට සැලැස්වීමේ ක්‍රමය මෙතන තියෙනවා. ඒ ප්‍රතිපදාව එතකොට මෙනෙහි කිරීමක් මෙතන වැදගත්. නොමෙනෙහි කිරීමක් වැදගත්. යමක් නොමෙනෙහි කිරීමට අවශ්‍ය වුණාම තව දෙයක් මෙනෙහි කරනවා. ඒ ඕලාරික දේ නොමෙනෙහි කිරීමට ඊට වඩා සියුම් දෙයක් මෙනෙහි කරනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. ඊටත් වඩා සියුම් දෙයක් මෙනෙහි කරලා අරකට පන්නලා අරිනවා. මහ පුදුම අන්දමේ ධර්මතාවක් එතන තියෙනවා. දැන් මේ වතුලින් අපිට හෙළි වෙන්නේ අර කලින් අපි සඳහන් කළ වචන දෙක. ප්‍රායෝගික සාපේක්ෂ. මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාම තේරුම් ගැනීමට උපකාර වන වචන දෙක. ප්‍රායෝගික කියලා කියන්නේ යම් කිසි ප්‍රයෝජනයක් සලකාගෙන කියන අර්ථය. අදහස. සාපේක්ෂ කියලා කියන්නේ තවත් එකක් හා සම්බන්ධ. ඒකාන්ත වටිනාකමක් නැති කියන අදහස. සාපේක්ෂ කියන වචනයෙන් දෙන්නේ. එතකොට හැම දෙයකටම ප්‍රායෝගික සාපේක්ෂ වටිනාකමක් අනුවයි මේ ප්‍රතිපදාවේ තැනක් ලැබෙන්නේ. යම් කිසි අර්ථයක් සලකාගෙන ඒ වගේ මේක තවත් එකකට සම්බන්ධ වෙලා තනි කරනවා. තනි කරනම් මේක ඒකාන්තයි. කරපින්නාගෙන යන්න පුළුවන් ඒක. එහෙම එකක් නැහැ මෙතන. එතකොට මේ මෙනෙහි කිරීමත් නොමෙනෙහි කිරීමත් පිට කරගෙන වඩා සියුම් දේ නෝලාරික දේ පන්නාහරන ධර්මතාව ඊටත් වඩා තේරුම් ගැනීමට පහසු වන්දනේ අපට ඉදිරිපත් කරලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ විතක්ක සංඨාන සූත්‍රයේ වඩුව බුදු උපමාව. මේ වඩුව අපට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ වඩුව බුදු උපමාවකින් දක්වනවා. මෙතන උපමාව හැටියට දක්වන්නේ සේතහා වික්කවේ පළගණ්ඩෝවා පළගණ්ඩන්තේ වාසීවා සුකුමායානියා ඕලාරිකං ආනින් අබිනීහනී අබිනීහරි අබිනිවජ්ජී. ඒවමේව කෝ වික්කවේ වික්කුණෝ යම් නිමිත්තං ආගම යම් නිමිත්තං මනසිකරෝතෝ උප්පජ්ජන්ති පාවකා කුසල ධම්මා ඡන්දූප සංහිතාති දෝසූප සංහිතාති මෝහූප සංහිතාති තේන වික්කවේ විකුණා. ධම්මා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මනසිකාතප්පං සුදුපකං. ඒ කියන්නේ මහණෙනි දක්ෂ වඩුවේ කෝ වඩුව අත ඇසියේ කෝ සියුම් මණයකින් රළු මණයකට ගසන්නේ යම්සේද. ඒ ඇද ධම්මන්නේ යම්සේද. ඉවත් කරන්නේ යම්සේද. එසේම යම් නිමිත්තක් යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කරන විට යම් කිසි භික්ෂුවකට ඡන්දය, ද්වේෂය, මෝහය සම්බන්ධ වූ පාපක අකුසල විතර්ක උපදී නම් ඒ භික්ෂුවේ නිමිත්ත හැර ඒ අරමුණ හැර කුසල උපසංගත කුසලය හා සම්බන්ධ අනික් නිමිත්තක් මෙනෙහි කළ යුත්තේ කියලා ඒ විදිහට දක්වනවා.
එතකොට මෙතන මේ කියන උපමාව අනුව අපට පෙනෙනවා මෙතන තිබෙන්නේ දැන් ඔය දොරක් එහෙම හදනකොට වැරදිලා ඇණයක් යවුනහම ඒ ඇණ ඉවත් කරන්නේ ඊට වඩා සියුම් ඇණයකින් ගහලා. අර සියුම් ඇණය තියාගන්න නෙවෙයි එතන අදහස. ලොකු ඇණය පන්නා දෙවීමටයි. අර සියුම් ඇණය අතට ගන්න. අන්න ඒ වගේ දැන් මෙතනත් මේ විතක්ක සංඨාන සූත්‍රයේ පෙන්눔 කරනවා ඡන්ද දේශ මෝහ පිළිබඳ අකුසල විතර්ක බැහැර කිරීමට කුසලය හා සම්බන්ධ වූ විතක්කයක් උපකාර කරගන්න. දැන් මෙතනින් පෙනෙන හැටියට එතකොට මේ ප්‍රායෝගික සාපේක්ෂ මූල ධර්මයේ මේ ඇනයිගිලීමේ උපමාව අනුව තේරුම් ගන්න පුළුවන්. වඩා පහසුයි. මේ ඇනයිගිලීම ඇන හිරවීමකට ඇන හිතීමකට ඉන්න තබන එක. ඇන උගුල්ලන්න ගියාම බොහෝ විට සිදුවන්නේ ඇන හිර වෙනවා. ඇන හිටිනවා. ඒ මොකද එකක් පන්නන්න ගත්තු ඇනේ එතන ගිහින් හිර වෙනවා. ඒක වෙන්නේ අර උපාදානය නිසා. අන්නේ උපාදානෙ නැති එකමයි මේ බෞද්ධ ප්‍රතිපදාවේ මූලික ලක්ෂණය. ප්‍රතිච සමුප්පාද ධර්මයේ කාලදින ප්‍රතිපදාවක් නිසායි මේක. අතම්මේතා කියන පදයෙන් පෙන්වන්න කරනවා අන්න අර එන හිරවීම, එන හිතීම් වලට ඉඩ නොතබන තත්ත්වය. අතම්මේත. එක්තරා විදිහක විරාගයකින් එහෙම නැත්නම් යම්කිසි කාර්යයක් ඉෂ්ට කර ගැනීම සඳහා පමණයි කියන අදහස. ඒ වගේම මේ කුසල අකුසල කියන පද දෙක පිළිබඳව අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලුවා. කුසල කියන වචනේ තේරුම දක්ෂ කියන එක. කුසල කියලා කියන්නේ අදක්ෂ. මේ දක්ෂ බවත් අදක්ෂ බවත් එකිනෙකට සාපේක්ෂයි. දක්ෂ කියලා කියනකොට අදක්ෂ කියන වචනේ මතක් වෙනවා. අදක්ෂ කියනකොට දක්ෂ කියන වචනේ මතක් වෙනවා. ඒවා සාපේක්ෂ නිසාම ඒ එකකවත් ඒකාන්ත වටිනාකමක් නැහැ. කුසලෙහි පවා ඒකාන්ත වටිනාකමක් නැහැ. මේ කුසල් දේවල් අපි උපකාර කරගන්නේ අර අකුසල් තල්ලු කරලා දාන. මේ වැඩේ කරගත්තට පස්සේ අර අත්මේතාව. ඒවා පිළිබඳව තල්ලගන්නේ. උන් ඔය නිසා තමයි අර එන හිතීම්, එන හිරවීම ආදීකට ඉඩක් නැත්තේ. එපමණක් නෙවෙයි සලායතන විභංග සූත්‍රයේ පිළිබඳව මේ විග්‍රහයෙන් එහෙමත් අපට හෙළි වුණා වෙන ආගම්වල නම් ද්වේතාවය දෙකක් හැටියට පෙනෙන එක ජයගන්නේ ඒකත්වය. ඒකත්වයටපත් වුනහම ඔක්කොම හරි කියලා හිතාගන්න. මේ සංසාර ප්‍රශ්නය ගැන කතා කරනකොට නිතරම ද්වේතාව කියන වචනේ යෙදුණා. දෙකක් ඉදිරිපත් වෙන හැම එකකින් මේ දෙක එකක් කරගෙන අල්ලා ගැනීම ඌ ඒකත්වයේ විසඳුම නොවේ. ඒ වෙනුවට තියෙන්නේ අතම්මයතාව. කිසිවක් අල්වා නොගැනීමේ ප්‍රතිපදාව. දැන් සංසාර ස්වභාවය ගැන ප්‍රකාශ කරනකොට සංසාරයට බැඳිලා සත්‍යය ගමන් කරන්නේ සමහර විට වචන දෙකක් ඒකට යොදනවා සංයෝජන කියන වචනේ යොදනවා. සංයෝජනය කියලා කියන්නේ හැකිල්ල. එහෙම නැත්නම් බන්ධනය. බඳින්න දෙකක් තියෙනවා. අර ගවින් දෙන්නේ කෑදුවා වගේ. ඒ වගේම උපාදාන කියන පදයක් නිතර එනවා. සංසාර විභාගයන ප්‍රකාශ කරනකොට උපාදාන කියන්නේ අල්ලගෙන සිටීම. අල්ලගෙන සිටීමේදීත් අර දෙකක් පිළිබඳ හැඟීම තියෙනවා. අල්ලා ගන්න කෙනෙක් ඉන්නම අල්ලා ගන්න දෙයක් තියෙනවා. සංයෝජන කියනකොටත් අර දෙකක් පිළිබඳ හැඟීම තියෙනවා. ඔය ද්වේතාව. මෙන්න මේ ඔය ද්වේතාව මෙන්න මේ ද්වේතාව ඉක්මවීම පහසුවෙන් කළ හැකි දෙයක් නෙවෙයි. මේ සංසාරේ ඊටමත් සියුම්ම ප්‍රශ්නේ විතර. ඒකත්වයේ ඊට විසඳුමක් නොවේ. මේ දෙකම එකයි කියලා ගැනීමම විසඳුමක් නොවේ. ඊටමත් සියුම් මන්දම් කිනුවේ මේ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙනවා. ඒකට දීපු පිළිතුර ඊටමත් මොහොතින් අපට හමු වෙනවා සංයුත්ත නිකායේ පළමුවෙනිම සූත්‍රය. ඒක සංයුත්ත නිකායේ මුලටම දාලා තියෙන්නේ මේ වැදගත්කම නිසා. ඕඝතරම සූත්‍රය. ෂඬ වතුරින් ඈතර වීම පිළිබඳ සූත්‍රය. දීනතාවේ කැරිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කතන්නතුම් මාරිස ඕඝං අතරි ඉදුකාණෙනි ඔබ කොහොමද මේ ෂඬ වතුරින් ඈතර වුනේ? බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර අපපතිත්තං ක්වාහං ආවසෝ අනායුහං ඕඝං අතරි නොනවතිමින් නොදඟලමින් ෂඬ වතුරින් ඈතර වුනේ. එවත්නි මම නවතින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව ෂඬ වතුරින් එගොඩ. ඊළඟට මේ දේවතාවට එකපාරට මේක තේරුම් ගන්න බැරිව අහනවා යථාකතං පනමාරිසප්පතිත්තං අනායුහං ඕඝං අතරි. හරියට කියනනම් කොහොමද නිදුකාණිනි ඔබ එසේ නැවතී සිටින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව
ඒ සැඬ වතුරෙන් එතර වුණේ. ඒකට බුදුරජාණන් වහන්සේ ඒකට යම්කිසි අදහසක් ගැනීමට උපකාර වන පාඨයක් දේශනා කරනවා. යදා සුවහං ආවසෝ සම්තිඨාමි තදාසු සංසීදා. යදා සුවහං ආවසෝ ආයුහාමි තදාසු නිබ්බුයිහාමි. එවං කොහං ආවසෝ අපතිඨං අනායුහං ඕගමතර. එවත්නි මම යම් විටක නැවතී සිටින්ද එවිට මම ගිලා බසිමි. යම් විටක දඟලන්ද එහෙම නැත්නම් පමණට වඩා උත්සාහ කෙරෙන්ද කියන එකයි ආයුහාමි කියන වචනේ තේරුම් ගන්න පහසු වෙන අපි දඟලනවා කියලා ගත්තා. යම් විටක දඟලන්ද එවිට ගසාගෙන යනවා. මෙන්න මේ කාරණය නිසායි මම අර නොනවතිමින් නොදඟලමින් සැඬ වතුරින් එතරුණා කියලා ප්‍රකාශ කළේ කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. එතකොට අර දේවතාවයකට සතුට ප්‍රකාශ කිරීම වශයෙන් ගාථාවක් කියනවා. චිරස්සංවතපස්සාමි බ්‍රාහ්මණං පරිබ්බුතං අපපිත්තං අනායෝහං තින්නම් ලෝකේ විසක්තික. නැවතී සිටින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව විසක්තිකා නම් වූ මේ ලෝකයේ ඇලෙන සුළු තණ්හාවෙන් එතරව පිරිනිමියා වූ නිර්වාණය ලබා ගත්තා වූ බ්‍රාහ්මණයෙකු මම බොහෝ කාලයකට පසු දකිමි කියලා ওই විදිහට දේවතාව ප්‍රකාශ කළා. දැන් එතකොට මේ ඕඝතරණ සූත්‍රයෙන් අපට පේනවා මධ්‍යම ප්‍රතිපදාවේ ඇති යම් සියුම් ලක්ෂණ. සැඬ වතුරකට හරි දිය වැලකට හරි අහුන කෙනෙක් රැඳී සිටින්න නැවතී සිටින උත්සාහ කළොත් ගිලා බහිනවා. එයින් මිදෙන්න කලබල වෙලා දඟලුවොත් ගහගෙන යනවා. මේ අන්ත දෙකටම නොවැටිලා සීරුවෙන් අනුක්‍රමයෙන් එක්තරා අනුපිළිවෙලක ප්‍රයත්නයකින් සැඬ වතුරෙන් එකුඩ වෙන්න සිද්ධ වෙනවා. දක්ෂ පිහිනුම් කාර්යයක් වගේ. එතකොට මෙන්න මේක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී පවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පවා ප්‍රකාශ කළේ ලෝකයේ තිබෙන අන්ත දෙක තමයි කාමසුඛල්ලිකාණ යෝගය අත්තිකිලමතාන. මේ අන්ත දෙක හරියට අර සැඬ වතුරට සාමාන්‍ය ලෝකයා දක්වන ආකල්ප දෙක වගේ. කාමසුඛල්ලිකාණ යෝග කියලා කියන්නේ කාමසුඛේ ඇලී රැඳී සිටීම. අත්තිකිලමතාන යෝග කියන්නේ සිරුරට වද දෙමින් දඟලීම. ඉක්මනට විමුක්තිය ලබා ගන්න දඟලනවා. ඒකට ඔන්න ඔය අන්ත දෙකටම මැදිනුයි අන්ත දෙකම ඉක්මවලයි බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කළේ. මේනොත් අපට පෙනෙනවා සැඬ වතුරක් පිළිබඳ ධර්මතාවමයි මෙතනක් තියෙන්නේ. මුළු මහත් සංසාරයේම දියවැලක්. එහෙම නැත්නම් සැඬ වතුරක් හැටියට ගත්තොත් එයින් ඈතර වීමට සීරුවෙන් අර විදිය සියුම් ප්‍රයත්න වැඩි යුතුව තිබෙනවා. අපි ඒ වගේම අර පටිච්චසමුප්පාද ධර්මය ගැන විග්‍රහ කරන අවස්ථාවල මුල් දේශනාවලදීම ඒ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීම පහසු වීමට දියසුලියක උපමාව ගත්තා. ඒ දියසුලියම අපි නැවතත් මතු කරගත්තොත් ඒ දියසුලිය අනුව කල්පනා කරලා බලනවා නම් ඒ අනුව අපිට කියන්න පුළුවන් අවිද්‍යාව නිසා සංස්කාර ප්‍රවාහයට අහු වෙලා විඥාන නාම රූප දෙක අතරේ කරකැවෙන එකයි සාංශාරික සත්‍යයේ ස්වභාවය. අවිද්‍යාව එහෙම නැත්නම් විපල්ලාස කියලා කියන්න පුළුවන්. අනිත්‍ය නිච්ච සංඥා දුක්ඛ සුඛ සංඥා ආදී වශයෙන් සතර විපල්ලාස නිසා එහෙම නැත්නම් අවිද්‍යාව නිසා විපරීත අදහස් නිසා සංස්කාර ප්‍රවාහයක් ගලාගෙන එනවා. ඒ සංස්කාර අර විඥාන නාම රූප දෙක අතරේ කරකැවෙනවා. ඕකයි දියසුලිය. මේ විදිහට දියසුලියක් කරකැවෙනකොට දැන් සාමාන්‍යයෙන් දියසුලියක් තිබෙන තැනකට පොඩි කොළයක් දැම්මත් ඒකත් කරකැවෙනවා. අන්න ඒ වගේ මේ මුළු මහත් සංසාරයේම ස්වභාවය අර ද්වේතාව. ඒක නිසා මේ මිදීමත් සියුම් ප්‍රයත්නයකින්ම කළ යුත්තක් වෙනවා. සියුම් මන්දමට මේ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙනවා. මේ නිසා තමයි මෙතන අපපතිත්තං අනායුහං ආදී මේ පද දැක්වේ. අර අන්ත දෙකට යන්නේ නැතිව රැඳී සිටින්නෙත් නැතිව ඒ වගේම දඟලන්නෙත් නැතිව අර සැඬ පහරින් ඈතර වීමයි. දැන් මෙන්න මේ විදිහට මේ අන්ත දෙක අතහැරලා මැදුම් පිළිවෙතකින් මේ විමුක්තිය ලබා ගත යුතුයි කියලා ප්‍රකාශ කරනකොට ඒ කාලයේ සිටි අන්තවාදී දෘෂ්ටිගත් අය බුදුරජාණන් වහන්සේට නොයෙකුත් විදිහේ උපහාසාත්මක වචන ප්‍රකාශ කළා. එහෙමනම් ඔබ ප්‍රකාශ කරන්නේ මහා මුලාවක් පිළි ධර්මයක් කියලා. එබඳු අවස්ථාවක් අපට හමු වෙන සුත්ත නිපාතයේ අටක වගේ මාගන්ධ්‍ය සූත්‍රය.
මේ මාගන්ධ්‍ය සූත්‍රයේදී මාගන්ධ්‍ය බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අසනවා. අජ්ජත් සම්පීති යමේත මත්තං කතන්නු ධීරේහි පවේදිතං. අධ්‍යාත්ම ශාන්තිය කියලා යම්කිසි කාරණයක් යම්කිසි දෙයක් ලෝකයේ තියෙනවද? ඒක ධීරයන් ප්‍රඥයෙන් කොයි ආකාරයකින්ද ප්‍රකාශ කරන්නේ? මේ අධ්‍යාත්ම ශාන්තිය කොයි ආකාරයකින්ද ලබා ගන්න කියන එකයි ප්‍රශ්නය. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මෙන්න මේ විදිහයි. නදිට්ඨියා නසුතියා ඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමා අදිට්ඨියා අසුතියා අඥානා අසීලතා අබ්බතා නෝපිතේන ඒතේච නිස්සජ්ජ අනුග්‍රහාය සන්තෝ අනිස්සාය භවං ජප්පි. නදිට්ඨියා නසුතියා ඥානේ දෘෂ්ටියනොත් නොවේ ශ්‍රුතියනොත් නොවේ. ශ්‍රුති කියලා කියන එක අපි ගනිමු උද්ගත්කම කියලා. ශ්‍රුති කියලා කියන්නේ කණෙන් අහලා ලබා ගන්නට දැනුම. එතකොට දෘෂ්ටියනොත් නොවේ, උගත්කමිනුත් නොවේ, ඥානියනොත් නොවේ, සීලයනොත් නොවේ, ප්‍රතේනොත් නොවේ විසුද්ධියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ පද දෙකෙන් කියවෙනවා මහ බුදුම කියමන. අදිට්ඨිය, අසුතිය, අඥාන, අසීලත, අබ්බත නෝපිති. දෘෂ්ටිය නැතිව, ශ්‍රුතිය නැතිව, ඥානිය නැතිව, සීලය නැතිව, වෘත්තිය නැතිව මේකයිනොත් නොවේ විසුද්ධිය ලබන. අන්තිම පද දෙකෙන් කියවෙන්නේ ඒතේච නිස්සජ්ජ. මේ හැම එකක්ම අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ නැතිව සන්තෝ ශාන්ත වූ පුජ්‍යල දෙම අනිස්සාය කිසියකට හේතු වෙන්නේ නැතිව කිසිවක් අල්ලගන්නේ නැතිව භවං නජප්පි භවයක් ප්‍රාර්ථනා නොකරන්නේ. මේ පිළිතුර දුන්නාම අර මාංගන්ධිය බ්‍රාහ්මණයාට මේක තේරුම් ගන්න බෑ. ප්‍රහේලිකා විදිහේ ගාථාවක් වගේ. මේ බ්‍රාහ්මණය ළඟ ප්‍රකාශ කරනවා නෝචේ කිර දිට්ඨියා නසුතියා ඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමාහ අදිට්ඨියා අස්තියා ඥානා අසීලතා අබ්බතා නෝපිතේන මන්නේ මහං මෝමුහමේව ධම්මං දිට්ඨියායේ පච්චේති සුද්ධි. හොඳයි ඔබ කියන හැටියට දිට්ඨියෙන්වත් සුතියෙන්වත් ඥාණයෙන්වත් සීලයෙන්වත් ප්‍රතේන්වත් විසුද්ධියක් නැහැ. මේ වගේම දිට්ඨියක් නැතිව දිට්ඨියෙන් තොරව සුතියෙන් තොරව සීලයෙන් තොරව ප්‍රතේන් තොරව මේවායින් තොරවත් විසුද්ධියක් නැහැ. එහෙම කියනවා නම් මන්නේ මහං මෝමුහමේව ධම්ම. එහෙමනම් මට හැඟෙන්නේ ඔබේ ධර්මයේ මහ මුලාවක්. මොකද දිට්ඨියයේ පච්චේති සුද්ධිය. නැත්නම් ශාස්ත්‍රවල දෘෂ්ටියෙන්මත් සුද්ධිය තියෙනවා කියලා ප්‍රකාශ. දැන් මෙතෙන්දී යමක් කියන්න සිද්ධ වෙනවා. පාඨාන්තර පිළිබඳ ප්‍රශ්නයකුත් මෙතන තියෙනවා. ඒක නම් සුළු දෙයක්. මේ ගාථා දෙකේම අපි ගත්තේ විසුද්ධි කියන වචනේ. සමහර ඒවායි තියෙනවා සුද්ධි කියන වචනේ. නසුද්ධිමා. එතන වඩාත් අර්ථාන්විත හැටියට පේන්නේ විසුද්ධි කියන එක. නසුද්ධිමා කියලා සමහර මුද්‍රණවල තියෙනවා. ඒ කොයි එක හරි එතකොට මේ ගාථා දෙක පිළිබඳ විග්‍රහයේදී අටුවාව තේරුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශනය. ඒ කියන්නේ දිට්ඨියෙන් සුතියෙන් ඥානියෙන් සීලයෙන් වෘතියෙන් විසුද්ධියක් ඇතයිද නොකියමි. දිට්ඨිය නැතිව සුතිය නැතිව ඥානිය නැතිව සීලය නැතිව වෘතිය නැතිව ලියුණු විසුද්ධියක් නැතයි නොකියමි කියන ඒ ප්‍රකාශනය අටුවාව තෝරන්නේ කොහොමද? අර මුල් පද දෙකෙන් කියවෙන්නේ මිත්‍යා දෘෂ්ටිය ගැන. මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා ශ්‍රුති, මිත්‍යා ඥාන, මිත්‍යා සීල, මිත්‍යා වෘත ඒවයින් විසුද්ධියක් වෙන්නේ නැත. දෙවෙනි පද දෙකෙන් කියන්නේ සම්මාදිට්ඨි පක්ෂයේ වූ ධර්මය. ඒ කියන්නේ අපේ මගේ සම්මාදිට්ඨි පක්ෂයේ වන දිට්ඨියෙන් ඥානයෙන් සීලබ්බතෙන් ඒවයින් විසුද්ධිය ඇති වෙන්නේ කියලා. එහෙම ගත්තොත් නම් මේ ගාථාවේ තියෙන ඉතාමත්ම සියුම් අර්ථය යටපත් වෙනවා. එහෙමනම් අර බ්‍රාහ්මණයට ඒක ප්‍රශ්නයකුත් වන්නේ නැහැ. මාගන්ධී බ්‍රාහ්මණයට පටලැවිල්ලක් ඇති වෙන්න හේතුවක් නැහැ. මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට චෝදනා කළේ මේක මහ මුලාවක් කියලා. ඒ කියමනේ පරස්පර විරෝධීත්වයක් පෙනුන නිසා. මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේට චෝදනා කළේ මේක මහ මුලාවක් කියලා. ඒ කියමනේ පරස්පර විරෝධී කියමනක් වගේ පෙනුන නිසා. මුල් පද දෙකෙන් කියවෙනවා මේවයින් විසුද්ධියක් නැහැ කියලා. ඊළඟට කියනවා ඒව නැතිවත් බැරි කියලා. එතකොට මෙතන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා දෙකකට බෙදන්න බෑ. එහෙම කියනවා නම් අනිකුත් ශාස්ත්‍රවලින් කියන්නේ කොහොමද? ඔබේ දෘෂ්ටියෙන් නොවේ මගේ දෘෂ්ටියෙන්. ඔබේ ශ්‍රුතියෙන් නොවේ මගේ ශ්‍රුතියෙන්. මේ විමුක්තිය ලබා ගන්න පුළුවන්.
එහෙම කතාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතෙන් ප්‍රකාශ කළේ. එතකොට මෙතන කියවෙන්නේ සම්මාදිට්ඨියට අනුව බුදුරජාණන් වහන්සේ දැක්වූ බෞද්ධ ප්‍රතිපදාවට අනුව දිට්ඨිය ඇතිවත්ද නැතිවත්ද වගේ මෙතන කියන්නේ. ඒ කියන්නේ ඒකාන්ත වටිනාකමක් නැහැ. නැවතත් අපි එන්නේ අර වචන දෙකට. ප්‍රායෝගික සාපේක්ෂ. යම් කිසි අර්ථයක් ඉෂ්ට කරගන්නවා මිසක් ඒකේ ඒකාන්ත වටිනාකමක් නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන්නේ දිට්ඨියෙන්, සුතෙන්, ඥානෙන්, සීලෙන්, ව්‍රතෙන් මම විසුද්ධියක් ඇතයි නොකියමි. ඒ වගේම දිට්ඨිය නැතිව, ශ්‍රුති ආදී නැතිව සුද්ධියක් ඇතයි නොකියමි. මෙතන බැලු බැලමට පරස්පර විරෝධී බවක් පේනවා. නමුත් මෙතන මධ්‍යම ප්‍රතිපදාවයි ප්‍රකාශ කරන්නේ. ඒ වායේ ඒකාන්ත වටිනාකමක් නැහැ. සීමිත වූ එක්තරා සාපේක්ෂ වටිනාකමක් තියෙනවා. ඔන්න ඒ කාරණේ අපිට ගන්න වෙන්නේ මේක. දැන් මෙතන කියවෙන මේ කියන ආධ්‍යාත්ම ශාන්තිය වෙන එකක් නෙවෙයි අනුපාදා පරිනිබ්බාණයමයි. ඒ බව හෙළි වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවේ අවසාන පදයේ. ඒකේච නිස්සජ්ජ අනුග්‍රහ සන්තෝ අනිස්සය භවන්නේ ජප්පි. මේ හැම දෙයක්ම අතහැරලා අනුග්‍රහය අල්ලගන්නේ තියෙන. අනුග්‍රහය කියන්නේ අර අනුපාදා කියන අදහසමයි. උපාදානයක් නැති බව. අනිසිතෝ. ළඟට හේතු වෙන්නේ නැති. අනිසිත කියන වචනේ අපිට කලින් හමු වුණා. නිවන ගැන කියනකොට. නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැත්. යම්කට හේතු වෙන තැනත්තාට සෙලවීමක් එහෙම නැත්නම් චලිතයක් තියෙනවා. යම්කට හේතු නොවුන තැනත්තාට එවන්නක් නැත. ඒ කියන්නේ අනුපාදා තත්ත්වය. අනිස්සය භාවන්නේ දක්ති. ඒ වගේම භවයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේක එකක් අල්ලගත්තා නම් මේක භවයක් වෙනවා. මේ අල්ල ගැනීම උපාදානයේ ඇතිතාක් භවයක් තියෙනවා. උපාදානයේ යම් තැනකද භවයක් එතනම. එතකොට මෙන්න මේ අනුව අපට තේරුම් ගන්න පුළුවන්. නැවතත් අපට සිහිපත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ මේ ධර්මයන් අල්ලගන්න ඕන දැලිපිහිය මදින්න වගේ. මේ හැම එකක්ම දැලිපිහිය මදින්න අල්ලගත්තා වගේ විසිකරන ලෑස්ති වෙලා අල්ලගන්නවා. එහෙම දෙයක් මේ වැඩේ කරනවා ඊළඟට අතහැරෙනවා. අන්නේ ධර්මතාවයි මේ සූත්‍රෙමුත් පිළිවෙල. මේක අපට තවදුරටත් පැහැදිලිව, ඊටාත්ම පැහැදිලිව ප්‍රකාශ කරන සූත්‍රයකට අපි ඊළඟට එනවා. මජ්ක්‍ධිම නිකායේ රතවිනීත සූත්‍රය. දැන් මේ මාගන්ධිය සූත්‍රයේ කියපු කාරණේ තේරුම් ගැනීමට අපහසු නම් ඔන්න හොඳට හෙළි වෙනවා රතවිනීත සූත්‍රය මෙදින් සංගී. බ්‍රාහ්මණයෙකුත් එක්ක කරන මාදියක් හැටියට නොවේ රතවිනීත සූත්‍රයේ සාකච්ඡාව ඉදිරිපත් කිරීම. මේ ශාසනයේ ඊ타මත්ම ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා හැටියට සැලකෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ අතරයි සාකච්ඡා. මේ රතවිනීත ප්‍රතිපදාව ගැන දීර්ඝ සාකච්ඡාවක් කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මේ ප්‍රතිපදාව ගැන සැකයක් ඇති නිසා නෙවෙයි. අර මාගන්ධියල සඳහා. ලෝකේ ඉන්න අර විදිහේ මාගන්ධියල සඳහා. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රායෝගික සාපේක්ෂ ස්වභාවය ගැන අවබෝධයක් නැති අය සඳහායි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දීර්ඝ ප්‍රශ්න මාලාවකින් මේ කාරණේ පැහැදිලි කරලා දෙන්නේ මේ සූත්‍රය. අපි මේ සූත්‍රයේ දක්වන කාරණා තේරුම් ගැනීම පහසු වීමට කොටස් තුනකට බෙදලා මේ සාකච්ඡාව ඉදිරිපත් කරන්න උත්සාහ කරමු. පළවෙනිම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අසන ප්‍රශ්නය. සීල විසුද්ධත්තං කෝ ආවසෝ භගවති බ්‍රහ්මචර්යං මුස්සති. එවත්නි භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්ය වාසයේ වසනු ලබන්නේ සීල විසුද්ධිය සඳහාද? නොහිදං ආවසෝ. නැත එවත්නි කියලා පුන්න ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. ඊළඟට අහනවා එහෙනම් චිත්ත විසුද්ධිය සඳහාද? නැත. ditthi විසුද්ධිය සඳහාද? ඒත් නැත. කාංකා විතරණ විසුද්ධිය සඳහාද? ඒත් නැත. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒත් නැත. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒත් නැත. ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒත් නැත. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා කිමත්තං කරහියාවසෝ භගවති බ්‍රහ්මචර්යං විසුද්ධි. හොඳයි එහෙනම් මෙවැනි කුමක් සඳහාද භාග්‍යවතුන් වහන්සේට බ්‍රහ්මචර්ය වාසය කරන්නේ? අනුපාදා පරිනිබ්බානත්තං ආවසෝ භගවති බ්‍රහ්මචර්යං විසුද්ධි. කිසිවක් කල්ලා නොගෙන පිරිනීම සඳහායි
භාග්‍යවතුන් වහන්සේ වෙත මේ භ්‍රමචර්ය වාසය වසන්. ඔන්න එතකොට මේ සාකච්ඡාවෙන් පළවෙනි කොටස හැටියට ඉදිරිපත් කෙරුණේ අර එක එකක් සඳහාවත් නොවේ භ්‍රමචර්ය වාසය. අනුපාදා පරිනිබ්බාන නම් වූවක් සඳහා. මොකක් නම් අනුපාදා පරිනිබ්බාන නම් වූ දෙයක් සඳහා. ඔන්න ඊළඟට දෙවන කොටස හැටියට අපි ඉදිරිපත් කරන සාකච්ඡාවේදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර මාගන්ධි ඇසුව වගේ මෙතන තිබෙන පරස්පර විරෝධී ස්වභාවය මතු කරලා දෙනවා. බැලුමට ටිකක් තේරුම් ගන්න අමාරු තැනකුත් මෙතන තිබෙන බව. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පිළිවෙලින් අහනවා කින්න කොහොමසෝ සීල විසුද්ධි අනුපාදා පරිනිබ්බාන. එතන මේ සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණය කියලා කියන්නේ. නැත ඒක නොවේ. ඇයි අනුපාදා පරිනිබ්බාණයක් ගැන අතන කියමුණානේ. ඒ නිසා සීල විසුද්ධියමද අනුපාදා පරිනිබ්බාණය. නැත. චිත්ත විසුද්ධියද? ඒත් නැත. ධිට්ඨි විසුද්ධියද? ඒත් නැත. ওই විදිහට අහනවා ඥාන දර්ශන විසුද්ධිය දක්වා. ඒකක්වත් නොවේ අනුපාදා පරිනිබ්බාණය. එහෙම ප්‍රකාශ කළාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊළඟට විමසනවා. කිම්පනාවසෝ අඤ්ඤත්‍රීමේහි ධම්මේ අනුපාදා පරිනිබ්බාණ. කිමින් දැවැත්නි මේ කියවපු ධර්මයන් හතම අතහැරලා මේ හතෙන් පිට මේවා නැතිව මේවායින් තොරව අනුපාදා පරිනිබ්බාණයක් තියෙනවනේ. ඒකටත් නැති කියලා කියනවා. ඔන්න එතකොට දැන් ප්‍රශ්නේ බැලුමට පරස්පර විරෝධී තත්යකට වගේ ඇවිල්ලා. ඊළඟට තුන්වෙනිව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විමසනවා අර කලින් කළ සාකච්ඡාව ගැනම. දැන් තියෙනවනේ සාමාන්‍යයෙන් පුනරුක්ති වශයෙන් එහෙම නැතිනම් නැවත උච්චාරණය කරන ක්‍රමයක් තියෙනවනේ. සම්පිසි කෙනෙකුගේ පරස්පර විරෝධී බව පෙන්වන්න කිරීමට ඒක නැවතත් කියනවා. අවත්නි මම ඔබෙන් මහිම ඇහුවා. අහුව ප්‍රශ්නයට ඔබ ඒකටත් නැහැ කිව්වා. මේකටත් නැහැ කිව්වා. ඊළඟට ප්‍රශ්න කරනවා යථාගතම් පනාවසෝ ීමස්ස බාධිතස්සත්ෝ දත්තබ්බෝ. එහෙමනම් කොහොමද අවත්නි මම ඔබේ කයි කතාව තේරුම් ගන්නේ? අර මාගන්ධිය වගේ තදින් කිව්වේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතු කරලා දුන්නා තේරුම් ගන්න බැරිද? කොහොමද අවත්නි ඔබේ මේ කතාව මම තේරුම් ගන්නේ? සීල විසුද්ධිය ආදී මේ එකක්වත් නෙවෙයි අනුපාදා පරිනිබ්බාන. ඊළඟට මේ වයින් තොරව අනුපාදා පරිනිබ්බාණිකුත් නැති කියලා කියනවා. ඔන්න තුන්වෙනි කොටස හැටියට අපි දක්වන එකෙන් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳනවා පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒක මෙහෙමයි ඉදිරිපත් කරන්නේ. සීල විසුද්ධින් චේයාවසෝ භගවා පරිනිබ්බාණං පඤ්ඤාපිස්ස සෞපාදානං ඊව සමානං අනුපාදා පරිනිබ්බාණං පඤ්ඤාපිස්ස. එවැනි සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණයයි භාග්‍යවතුන් වහන්සේ දක්වනවා නම් උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිබ්බාණයක් හැටියට දැක්වීමක් වෙනවා. සීල විසුද්ධිය අනුපාදා පරිනිබ්බාණයයි කිව්වොත් එතන උපාදාන සහිත පරිනිබ්බාණයකුයි තියෙන්නේ. ඒකට ප්‍රශ්නේ එක පැත්තක් ඒකෙන් විසඳනවා. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. අඤ්ඤත්‍රීමේහි ධම්මේ අනුපාදා පරිනිබ්බාණං අබවිස්ස පුතුජනෝ පරිනිබ්බායි. පුතුජනෝ හියාවසෝ අඤ්ඤත්‍රීමේහි ධම්ම. මේ ධර්මයන්ගෙන් තොරව පිරිනීමක් ඇති වෙනවා නම් ප්‍රත්‍යඥය පිරිනිවිලා ඉවරයි. නිවන් දැකලා ඉවරයි. මක් නිසාද? ප්‍රත්‍යඥයට මේ එකක්වත් නැහැ. ඔන්න එතකොට අපිට පේනවා මෙතන මේ ප්‍රශ්නේ සියුම් බව. අර එකක්වත් අනුපාදා පරිනිබ්බාණය නොකියු පමණට ඒවා ඉවත් කරන්න. අපි කලින් සඳහන් කරලා තියෙන අලගද්දූපම සූත්‍රයේ ඒකේ උපමා දෙකක්ම තියෙනවා. පහුරේ උපමාවයි නයාගේ උපමාවයි. පහුර කර ගහගෙන යෑම ඒකාන්තයක්. නයාගේ වලිගෙන් නැල්ලීම අනික්කාන්තය. මේ කිසි එකක් වැඩක් නැහැ කියලා ඇල්ලුවොත් ඒක නයාගේ වල්ගෙන් ඇල්ලුවා වගේ. ඔන්න මේ දෙකට අතරේ මේ මැදුම් පිළිවෙත තියෙනවා. ඒකයි මෙතෙන්දි මතුවේ. එහෙමනම් පුතග්ජනයක් නිවන් දැකලා ඉවරයි. ඒ අරව මොකුත් නැහැ නේ පුතග්ජනයට. ඊළඟට මේ කාරණේ තවත් පැහැදිලි කර දීමට පුණ්‍ය ස්වාමීන් වහන්සේ අර රත්න උපමාව ඉදිරිපත් කළා. මේක බොහොම ප්‍රකට උපමාවක්. අපි කෙටියෙන් සඳහන් කළොත් පසේනේදී කුසල රජුරෝ සවැත් නුවර වාසය කරන අවස්ථාවේ සාගියත නුවර හදිසි කටයුත්තක් සඳහා යන්න සිද්ධ වෙනවා. ඒ ගමන් මාර්ගයේ කඩින් කඩ රථ හතක් නවත්තලා තියෙනවා. රථ විනීත කඩින් කඩ දීම සඳහා පුහුණු කළ රථ හතක් වෙන්න ඕනේ. අශ්ව රථ. එතකොට ඉක්මනට යන්න ඕන නිසා රජතුමා එක රථයකට නගිනවා. ඒකෙන් දෙවෙනි රථයට ලං වෙනවා. පළමු රථය අතහරිනවා. දෙවෙනි රථයට නගිනවා. දෙවෙනි රථයෙන් තුන්වෙනි රථයේ තියෙන තැනට යනවා. දෙවෙනි රිය අතහරිනවා. තුන්වෙනි රියට නගිනවා. ওই ආකාරයට ගිහිල්ලා
හත්වෙනි රථයෙන් සාකේත නගර ద్వාරයට පැමිණෙනවා. එතනට පැමිණියාම නෑහිතවතුන් ආදී රජුගෙන් අහනවා. මහරජා මේ රථයෙන්ද සාකේත නුවරට පැමිණියේ? එතකොට මේ රථයෙන් කියලා කියන්නේ නැද්ද? රථ හතින්ම කියලා කියන්නේ නැද්ද? ඒකාන්ත වශයෙන් කොසල් රජතුමාට පිළිතුරු දෙන්න බෑ. ඒක නිසා මුළු කතාවම සම්පූර්ණයෙන්ම කියන්න වෙනවා. සමසරත් නුවරින් එක රථයකින් පිටත් වුණා. ඒකෙන් ඇවිල්ලා දෙවෙනි රථයට ලං වුණා. පළමුවෙනි අතහැරියා දෙවෙනි රථයෙන් නම් ඒ විදිහට ඒ සිද්ධිය සම්පූර්ණ කියන්නේ. ඒ උපමාව ඉදිරිපත් කරලා ඊළඟට ඒක හකුළු වල දක්වනවා මේ ධර්ම කාරණේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ. ඊවමේව කෝආවසෝ සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තා චිත්ත විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තා චිත්ත විසුද්ධි යාවදේව කාංකා විතරණ විසුද්ධත්තා කාංකා විතරණ විසුද්ධි යාවදේව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධත්තා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි යාවදේව පටිපදා ඥාන දර්ශන විසුද්ධත්තා පටිපදා ඥාන දර්ශන විසුද්ධි යාවදේව ඥාන දර්ශන විසුද්ධත්තා ඥාන දර්ශන විසුද්ධි යාවදේව අනුපාදා පරිනිබ්බානත්තා අනුපාදා පරිනිබ්බානත්තං කෝ ආවසෝ භගවති ධම්මචර්යං උසි. අන්නේ විදිහටම සීල විසුද්ධිය හුදෙක් යාවදේව කියන වචනේ මෙතන හුඟක් වැදගත් වෙනවා. යාවදේව කියලා කියන්නේ හුදෙක්. සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා. චිත්ත විසුද්ධිය හුදෙක් ධිට්ඨි විසුද්ධිය සඳහා. ධිට්ඨි විසුද්ධිය හුදෙක් කාංකා විතරණ විසුද්ධිය සඳහා. මේ හුදෙක් කියලා කිව්වේ අන්නතර ප්‍රායෝගික සාපේක්ෂ අර්ථය මතු කරන්න. අර රත පිළිබඳ උපමාවත් එක්ක ගත්තොත් සීල විසුද්ධියෙන් ලැබෙන ජවය උඩයි චිත්ත විසුද්ධිය ගොඩනගන්නේ. චිත්ත විසුද්ධියෙන් ලැබෙන ජවය පිහිට කරගෙනයි ධිට්ඨි විසුද්ධිය ගොඩනගන්නේ. මේ එකක්වත් සම්පූර්ණයෙන් ඉවත් කරනව නොයි අර ප්‍රත්‍යඥය වගේ. මෙතන පෙන්눔 කරනවා එක්තරා විදිහක හේතුඵල න්‍යායක්. මේක තුලින් අපිට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කලේ කුමක්ද? අමුතු දෙයක් නෙවෙයි. මේ ලෝකයේ පවතින විමුක්තිය සඳහා උපකාර වන එක්තරා ධර්ම પરම්පරාවක් මතු කරලා දුන්නා. මේ වහරියට එකකින් එකකට පිහිට කර ගන්නවා මිස එකක්වත් අල්ලා ගැනීමක් නෙවෙයි. අර උපදීන් පිළිබඳවත් නිර්පදි සත්‍ය පිළිබඳවත් වෙනස තියෙන්නේ මේකයි. උපදීන් නම් එකතු කරලා ගොඩ ගසා ගන්නවා. කරකසා ගන්නවා. සාංශාරික වශයෙන් උපදීපා කියන දේ පින්කම් ආදිය කරනකොට ඒව ගොඩ ගසා ගන්නවා. රැස් කර ගන්නවා. නිර්පදි සත්‍ය සඳහා තියෙන්නේ බඳු ප්‍රතිපදාවක් නෙවෙයි. එකකින් එකකට උපකාර ලබාගෙන ඒකෙන් තවත් එකකට ওই විදිහට අර රතවිනිත උපමාව අනුව අර එකක්වත් අල්ලගන්නේ නැහැ. සීල විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ. චිත්ත විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ. ධිට්ඨි විසුද්ධිය අල්ලගන්නෙත් නැහැ. ඥාන දර්ශන විසුද්ධිය පවා අල්ලගන්නේ නැහැ. ඒ ඔක්කොමකින් බෙන්නුනාට පස්සේ සියුම්ම තත්වයට ආවට පස්සේ අනුපාදා පරිනිබ්බාන කිසිවක් අල්ලා ගන්නේ නැති පිරිනීමක්. මේක තමයි මේ ධර්මයේ සියුම්ම කාරණය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.